හරිනේ. right. එහෙනම් යන් පුතේ අපේ පළවෙනි ප්‍රශ්නෙට අද 8 වසරේ පේපරේ උදයන්ක සර්ගේ අරමුණ තමයි කෙටි ප්‍රශ්න 20 කොහොම හරි සුපිරියට කරලා දෙනවා. හැබැයි පුතේ ප්‍රශ්න වලට උත්තරේ විතරක් දීලා අයින් වෙන්නේ නැහැ. සර්ගේ හැටි උත්තරේට අමතරව පරිබාහිරව ගොඩාක් දේවල් කියනවා. ආන්නේ ටික ලියා ගන්නට වෙනම පොතක් තියා ගන්නට. හරි. පේපරේ කරපු නැති කාණ්ඩේ දුක් වෙන්න එපා. ඒ කාණ්ඩේ උත්තර ටික ලියා ගන්නට. ඊටු ටික මම බලා ගන්නවා. හරි. පළවෙනි ප්‍රශ්නය. අංක 1. 12 අණු හිස් තැනක් සමානයි 36 අණු 15 නම් හිස් තැන සම්පූර්ණ කරන්න. පුතේ මේවට කියන්නේ අනුපාත කියලා. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට තට්ටු කරලා අහන්න අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා. මේකට උත්තරේ විතරක් දීලා මං යන්නේ නෑ පුතේ. මේකට උත්තරේ විතරක් දීලා මං යන්නේ නෑ. මං ඔක්කොම කියලා දෙනවා. අනුපාතයක් කියන්නේ මොකද්ද? චන්ඩියෝ ටික කියන්න බලන්න. ඔට්ටුයි බෑ. අනුපාතයක් කියන්නේ මොකද්ද? කියන්න බලන්න. අනුපාතයක් කියන්නේ මොකද්ද? දන්නේ නැහනේ. අම්මෝ සර් අම්මට ඔකු අනිනෝලු. නියමයි. අනින්න අම්මේ. ඔකට යන මතක් වෙන්නත් එක්ක. නෑ නෑ. අඩත් ඒට්ටම් කරන්න එපා පුංචි යාවන්ට. අපි කොහොම හරි වැඩේ කරමු. හරි. සර් එක ළමෙක් දාලා සර් ගණන් හදන්න නම් දන්නවා. හැබැයි අනුපාත කියන්නේ මොකද්ද දන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැ නේ පුතේ. හරියට බස් එකේ බෝඩ් එක බලන්නේ නැතුව බස් එකට නගිනවා වගේ වැඩක්. යන්න ඕන කතරගම නැගලා තියෙන මුලතිව් බස් එක. ටික වෙලාවකින් බලනකොට එල්ලාබර සොණ්ඩාබර දෙවල කට්ටි කතා කරනවා. හරිද බස් එකේ නැගලා තියෙන. දන්නේ නැති කාණ්ඩේ ලියා ගන්න. අනුපාතයක් කියන්නේ ලියන්න. එකම ඒකකයකින් මැනිය හැකි. එකම ඒකකයකින් මැනිය හැකි. එකම ඒකකයකින් මැනිය හැකි. රාශීන් දෙකක් හෝ කීපයක එකම ඒකකයකින් මැනිය හැකි. රාශීන් දෙකක් හෝ කීපයක රාශීන් දෙකක් හෝ කීපයක දරුවෙක් දාලා තියෙනවා අනුපාතය කියන එක දන්නවලු. හැබැයි තේරුම් කරන්න දන්නේ නැහැලු. ඒක තමයි බෑ කියන්නේ පුතේ. හරි. එකම ඒකකයකින් මැනිය හැකි රාශීන් දෙකක් හෝ කීපයක රාශීන් දෙකක් හෝ කිහිපයක විශාලත්ව අතර ඇති සම්බන්ධතාවය විශාලත්ව අතර ඇති සම්බන්ධතාවය අනුපාතයක් ලෙස හැඳින්වේ. මේව ලියලා තියාගන්න. ආයිමත් කියනවා. එකම ඒකකයකින් මැනිය හැකි රාශීන් දෙකක හෝ කීපයක විශාලත්ව අතර ඇති සම්බන්ධතාවය අනුපාතයක් ලෙස හැඳින්වේ. අනුපාතයක් ලෙස හැඳින්වේ. හරි. පුතේ මේවට කියන්නේ තුල්්‍ය අනුපාත. තුල්්‍ය අනුපාත. ආගෙන ඉන්නකෝ. පුතාලට හොඳට අහගෙන ඉන්න. තුල්්‍ය අනුපාත කියන්නේ මොනවද? දන්නේ නැහනේ. තුල්්‍ය අනුපාත කියන්නේ අගයන් එකිනෙකට වෙනස් වූද වටිනාකමින් සමාන වූ අනුපාත. අගයන් එකිනෙකට වෙනස් වූද වටිනාකමින් සමාන වූ අනුපාත. මේව ලියා ගන්න. මන් දන්නෝ දන්නේ නැහැ. කටපාඩමින් ඔහේ ගණන් හදනවා. එහෙම වෙන්න එපා පුතේ. එහෙම ළමයින්ට උසස් පෙළ මැක්ස් කරන්න බෑ. මගේ බලාපොරොත්තුව මගෙන් ඉගෙන ගන්න ළමයි සියලු දෙනාම උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරන්න ඕන. වෙන මුකුත් බෑ. ඒ මොකෝ සර්? ඒක ඔබට ඉස්සරහට තේරෙයි. හරිනේ? එහෙනම් පුතේ තුල්්‍ය අනුපාත කියන්නේ 12 කීයෙන් වැඩි වුණාමද 36 වෙන්නේ? 3න් නෙව.
එහෙනම් මෙතනින් එක්කෙනත් 3න් වැඩි වුණාම තමයි 15 හැදෙන්නේ. එහෙනම් චණ්ඩලතා මෙතන තියෙන්න ඕන 5 නේද? 5 වරක් 3 15. එහෙනම් හිස්තැනට එන්න ඕන 5. ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය අම්මේ තාත්තේ උත්තරේ 5 ඇවිල්ලා ඔබේ දක්ෂේ. දරුවෙක් අහලා තියෙනවා තුල්්‍ය අනුපාත ලියා ගන්න පුතේ. ලියා ගන්න. අගයන් එකිනෙකට වෙනස් වූද තුල්්‍ය අනුපාත කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. අගයන් එකිනෙකට වෙනස් වූද වටිනාකමින් සමාන වූද අනුපාත තුල්්‍ය අනුපාත ලෙස හැඳින්වෙයි. අගයන් එකිනෙකට වෙනස් වූද වටිනාකමින් සමාන වූද අනුපාත තුල්්‍ය අනුපාත ලෙස හැඳින්වේ. උත්තරේ 5. අත උසන් උත්තරේ 5 ආපු කාණ්ඩේ. රයිට්. සුපිරි සෙට් එකක් ඉන්නව පුතේ. වැඩ කරන සෙට් එක. රයිට්. ඊළඟට. හරි. ඊළඟ එක දෙවනි ගාන චූටි. දෙවනි ගාන 28 ගුණ කිරීම 43 1204 නම් 0.0.28 ගුණ කිරීම 43 අගේ ලියා දක්වන්න. විලි ලැජ්ජයි පුතේ. ඔන්න කෙටි ක්‍රමය. සුදු බලාගෙන ඉන්න. නියම කෙටි ක්‍රමයක් කියලා දෙන්න හදන්න. ඔන්න බලන්න. චූටි රහසක් කියලා දෙන්න හදන්නේ චූටියෝ. අහගෙන ඉන්න. 28 වැඩි කිරීම 43 1204යි නේද? ඔයි. එහෙනම් පුතාලා දන්නෝ දශම ගුණ කරද්දි දශම තිත නෑ කියලා ගුණ කළා. අවසානයේ දශම ස්ථාන වෙන් කරනව නේද? එහෙනම් මෙතන දශම ස්ථාන 3ක් තියෙනව නේද? නේ? එහෙනම් 28 43න් ගුණ කරාම 1204යි නේද? එහෙනම් මෙතන දශම ස්ථාන 3ක් නිසා පස්ස පැත්තේ සිට 3ක් වෙන් කරන්න. එහෙනම් උත්තරේ 1.0 ආන්න පුෂ්පලතා අත උසන්න මේ කාපු කාණ්ඩේ. අවංකෙන්ම මේ කාවන ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. අම්මේ තාත්තේ අවංකෙන්ම මේ කාවන ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. සැබෑම දක්ෂයෙක්. අත උසන්න බලන්නේ කාපු කාණ්ඩේ. නියමයි සුපිරි නියමයි. ඕනනම් අයිමක් කියන්නම්. මෙතන දශම ස්ථාන 3 නේද? එහෙනම් 3ක් අයින්. තව එකක් කියන්න. හිතන්න මෙතන දශම ස්ථානයක් තිබුණා කියන්න. අම්මේ තාත්තේ බලන්න ඔබේ දරුවට මේක පුළුවන්ද කියලා. මේක පුළුවන් නම් චණ්ඩියෝ ටික. පුළුවන් නම් කරන්න. 0.2.8 වැඩි කිරීම 0.4 පුළුවන් නම් ඕකේ උත්තර කියන්න. වැඩෝ ඉන්නව නම් ඕකේ උත්තරේ කියන්න බලන්න. අම්මගේ ඉස්සරහා තාත්තගේ ඉස්සරහා වැඩ පෙන්නන්න පුළුවන්. වැඩ පෙන්නන්න පුළුවන් අවස්ථාව. ඇත්තටම මේක කරොත් ඔබ සැබෑ දක්ෂයෙක්. පාරම්පරික දක්ෂයෙක්. අම්මේ තාත්තේ ඔබේ දරුවට කියන්නේ මේක කරන්න කියලා. බලමු රහස දන්නවද කියලා. හරි. කරන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න. සුදු 28 43න් වැඩි කරාම 1204 නේද? බලාගෙන ඉන්න. මෙතන දශම ස්ථාන 2යි නේද?
මෙතන දශම තිතෙන් එහා පැත්තේ ස්ථාන දෙකයිනේ. දෙකයි දෙකයි කීයේ? හතරයි නේව. එහෙනම් පස්ස පැත්තේ සිට හතරක් වෙන් කරනු. 1 2 3 4යි. පාලු නිසා ඉස්සරහට බිඳුවක් දාන්න. උත්තරේ බිඳුවයි දශම 1 2 0.7. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට මේක ආවනම් පට්ට දක්ෂයෙක්, සුපිරි දක්ෂයෙක්, මරු දක්ෂයෙක්. අනිවාර්යෙන් උසස් පෙළ මැක්ස් කරන්න ඕන. මැක්ස් හරි බයෝ හරි. වෙන මොකුත් නැහැ. මම දැකපු තරමින් මට දැනෙන දේ මගේ උගත්කම අනුව මම කියන්නේ. මේක මට සාපේක්ෂයි. මම කියන එක. අම්මේ තාත්තේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට කරපු ලොකුම වැරද්ද තමයි අර තාක්ෂණික විෂයක් හඳුන්වලා දීප එක. දැන් මැක්ස් කරන්න ඉන්න ගොඩක් ළමයි තාක්ෂණය කරනවා. ලොකු අපරාධයක්. මැක්ස් කියන්නේ අහස නම් තාක්ෂණ විෂය කියන්නේ පොළොව වගේ. ඒ හින්දා ඔබ අනිවාර්යයෙන්ම මැක්ස් හරි බයෝ හරි කරන්න ඕන. මම ඉල්ලන්නේ. කො බලන්න මැක්ස් කරන කට්ටිය බයෝ කරන කට්ටිය යස් කියලා දාන්න බලන්න. චූටි කාලේ ඉඳන්ම හීනේ දකින්න. චූටි කාලේ ඉඳන්ම ඕක බීජ පැල කරන්න. මම කරන්නේ මැක්ස් හරි බයෝ හරි විතරයි. එච්චරයි. හරි. ඊළඟ එක. තුන්වෙනි එක. 9න් 4. තුන්වෙනි ගාන චූටි. 9න් 4. ගුණ කිරීම. 2යි 4න් 1. මේවට කියන්නේ පුතේ භාග ගුණ කිරීම. මාතෘකාව. සදෝ බලගෙන ගණිතයේදී මම මේ කියන දේ ලියා ගන්න. ගණිතයේදී වෛරස් දෙකක් අහු වෙනවා. කොරෝනා වගේ වෛරස් දෙකක් තියෙනවා. පළවෙනි වෛරස් එක තමයි මෙන්න මේක. මිශ්‍ර සංඛ්‍යා ලියා ගන්න. ගණිතේ වෛරස් දෙකක් තියෙනවා. දැක්ක ගමන් අයින් කර ගන්න ඕන. නැත්තම් ඉවරටම ඉවරයි. පළවෙනි වෛරස් එක තමයි මිශ්‍ර සංඛ්‍යා. දෙවෙනි වෛරස් එක තමයි ඍණ ලකුණ. මතක තියාගන්න. ගණිතයේදී ළමයට වරදින්න පුළුවන් වෛරස් දෙකක් තියෙනවා. එකක් මිශ්‍ර සංඛ්‍යා. අනිත් එක මොනවාද? ඍණ ලකුණු. එනම් බලාගෙන ඉන්න. උදයංග සර් කියලා දෙන්නම් වෛරස් එකෙන් බේරෙන විදිය. බලාගෙන ඉන්න. මිශ්‍ර සංඛ්‍යාවක් දැක්ක ගමන් පළමුවෙන්ම කරන්න ඕන ඒක විෂම භාග කරන්න ඕන. 4 වරක් 2 8යි 8යි 1යි 9යි. පයිලට් කෙනෙක් වෙන්න නම් මැක්ස් කරන්න ඕන. දරුවෙක් දාලා තියෙනවා පයිලට් කෙනෙක් වෙන්න නම් 4ට 4 කැපෙනවා. 9ට 9 කැපෙනවා. උත්තරේ 1යි. එක් වරක් 1 1 1. උත්තරේ 1යි. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට එක ඇවිල්ලා නම් පට්ට දක්ෂයෙක්. අද කොහොම හරි මේ කෙටි ප්‍රශ්න 20 සුපිරියටම කියලා දෙනවා. ආයි ජීවිත කාලෙටම අමතක නොවෙන්න. හරි. 36 බෙදීම 36 කියන්නේ ඒත් එකයිනේ. දරුවෙක් දාලා තියෙනවා 36 බෙදීම 36. ඒත් එකයි. 36 36 බෙදුවම එකයි. හරි. ඊළඟට ජ්‍යාමිතික රූපයක් හතරවෙනි ගාන. පුතාලගේ ඉල්ලීම මත මේ සිද්ධාන්ත පන්තිය මේ සෙනසුරාදා පටන් ගන්නවා. පුතාලා ගොඩ දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. සම්බන්ධ නොවුණු කාණ්ඩයට කිව්වා. කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අමාරු පාඩම් කියලා වැඩසටහනක් ලබන සතියේ පටන් ගන්නවා. සිද්ධාන්ත පන්තියට එන සියලුම ළමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ වැඩසටහනක් යනවා. සුපිරි වැඩසටහනක්. අමාරු පාඩම්. ඔයාලට අමාරු පාඩම් සියල්ල මුලින් ඉඳන් මතක් කරනවා. උදයංග සර්ගේ ගෲප් එකට ඇඩ් වෙලා නැත්නම් උදයංග සර්ගේ ගෲප් එකට ලින්ක් එක ඔයාලගේ පොදු ලින්ක් එකට උදයංග සර්ගේ ලින්ක් එක එවලා ඇති. අන්න එක ක්ලික් කරන්න. හරි.
අපිට කියන ඒහියගේ මොනවා හරි දැනගන්න තියෙනවනම් උදයන්ගසගේ මෙන්න මේ අංකෙට WhatsApp විතරක් කරන්න. ප්‍රශ්න යොමු කරන්න. පැය භාගයක් ඇතුළත උත්තර ලැබේ. හැබැයි WhatsApp විතරයි. කෝල් කරන්න එපා. හරිනේ? හරි. අපිට කියන ඒහියගේ චූටි ඒහියගේ පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන අතර සම්බන්ධයක් තියෙනවනිව. සම්බන්ධයක් තියෙනවා. මොකද සම්බන්ධය? ඔව්. කෝණ තුනේ එකතුව අංශක 180යි නේව. එහෙනම් මේ තුන් දෙනා එකතු කරනවා. 2යි 3යි 5යි 5යි 1යි 6යි 6යි සමානයි අංශක 180යි. හේතු ඕනනම් ලියමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඔහම ලිව්වනම් ඇති. දැන් පුතේ ඒ හොයන්න. දෙපැත්තම 6න් බෙදනවා. අංශක 30යි. ආදරණීය අම්මේ තාත්තේ අංශක 30 වන ඔබේ දරුවා සැබෑ දක්ෂේ. සුපිරිම දක්ෂේ. මාරම සතුටුයි. මගේ ආදරණීය දෙමාපියෝ ළඟ ඉන්නවනම් යස් කියලා දාන්න. අම්මලා ඔබන්න බලන්න. ළමයි ඔබන්නේ අම්මලා ඉන්නවනම් විතරක් යස් කියලා දාන්න. නියමයි. මට නියමයි සතුටුයි. මගේ අම්මලා තාත්තලා ළඟින් ඉන්නවනම් මට පුළුවන් ඕනම ළමේ වෙනස් කරන්න පුළුවන්. නියමයට වෙනස් කරන්න පුළුවන්. thank you අම්මේ. thank you තාත්තේ. right okay. yes කියලා දැම්ම ගොඩක් දෙමාපියෝ ටච් එකේ ඉන්නේ මට පේනවා. right. ඊළඟට පස්වෙනි එක. දරුවෙක් දාලා තියෙනවා. දිගටම කරනවද මේ වැඩසටහන? ඔව් පුතේ. ඔයාලා 11 වසරට යනකම් කරනවා. මම උගන්වනවා. 11 වසරෙන් පස්සේ උසස් පෙළ වෙන ගුරුවරයෙක් උගන්වනවා. ඔයාලා 11 වසරෙන් මං කොහොම හරි ගණන් වලට එකක් දාලා තමයි යවන්නේ. හරිනේ? පස්වෙනි එක. n බෙදීම 4 ඍණ 1 සමානයි 3. හරි. මගේ පුතාලා කියන්න බලන්න. මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ මොකද්ද? ඔව්. සරල සමීකරණ. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. මේවට කියන්නේ සරල සමීකරණ. සමීකරණ නෙමෙයි. සරල සමීකරණ. එතකොට පුතේ සරල සමීකරණයක් විසඳනවා කියන්නේ මෙන්න මේ අඥාත පදය එක පැත්තක තනි කර ගන්නවා කියන. එහෙනම් මම දැන් n කියනවා n ඔයා තනි වෙන්න. n බෑගිරි ගහනනවා. මං අහනවා ඇයි අඬන්නේ? ඇයි දෙයියෝ අඬන්නේ? කියනවා n කියනවා. මෙන්න මේ බෙදීම 4යි. අඩු කිරීම 1යි. මං අල්ලගෙන ඉන්නේ. ඔයා බය නොවන්න. බැඳීම් කඩන හැටි මම පෙන්නන්න. මොකද කරන්නේ? ඍණ 1 නැති කරගන්න මොකද කරන්නේ? ඔව්. ඍණ 1 නැති කරගන්න දානවා දෙපැත්තටම ධන 1ක්. එක ළමයෙක් මගෙන් අහනවා මෙහෙම. සර් ඉස්සෙල්ලම බෙදීම 4 නැති කරගන්න පුළුවන් නේද? බැහැ පුතේ. ඉස්සෙල්ලම බෙදීම 4 නැති කරගන්න බෑ. පළමුවෙන්ම නැති කරගන්න ඕන ඍණ 1. ඒ මොකොස? දැන් පුතාලට උනත් තේරෙනවා. දුර තින්න ඥාතියට වඩා දැන් මං කියනවා ඔයාලගේ අම්මා අතාරින්න කියලා. අමතක කරන්න. පුළුවන්ද? බෑනේ. හැබැයි මං කියනවා ගොඩාක් දුර ඉන්න නෑදෑයෙක් අමතක කරන්න කියලා. පුළුවන්නේ. අන්න ඒ වගේ. බැඳීම් කඩනකොට වඩා ලේසි දුර ඉන්න එක්කෙනා ඉස්සෙල්ලා කඩන්න. ඒක මතක තියාගන්න. දැන් පුතේ ඍණ 1ට ධන 1 කැඩෙනවා. n බෙදීම 4 3යි 1යි 4. එතකොට බෙදීම 4 නැති කරන්න දෙපැත්තම 4ෙන් ගුණ කරන 4ට 4 කැපෙනවා නේව. 4 වරක් 4 16. ආදරණීය අම්මේ තාත්තේ 16 ඇවිල්ලා නම් ඔබේ රත්තරන් පැටිය අති දක්ෂේ.
වැඩෙක් සුපිරි වැඩෙක්. හරි. හරි පුතේ. තව ගානක්. තව ගානක් හදමුද? ඕකේ. ඒක සුපිරියටම තේරුණාලු. දරුවෝ කියන සුපිරියටම තේරුණා. thank you පුතේ. අන්න එහෙම චූටි කමෙන්ට් එකක් දාන්න මාර සතුටුයි. 6:40න් 33 මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියා. වැරදීමක්ද? සුදු 6:40න් 33 ඕක මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්නලු. වැරදි නේද? දශම සංඛ්‍යාවක් ලෙසද? ඔව් මේක දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න ඕන. දශම සංඛ්‍යාවක්. කොහොමද ලියන්නේ? උදයන්ග සර් කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මතක කාණ්ඩේ බලමු. ඔව් හොඳට බලා ගන්න. පුතාලට දැන් උදයන්ග සර් කියලා දෙන්න යන්නේ. කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් දශම කරන්නේ කියලා. මිශ්‍ර සංඛ්‍යාවක් දශම කරන්නේ මෙහෙමයි. ඔන්න බලන්න. 6 ගලවනවා. 6 ගලවලා පැත්තකින් තියනවා. 6 ගලවල පැත්තකින් තියනම තියලා මෙන්න මේ යෝධය අරන් එනවා. භාගේ අරන් එනවා. ඊට පස්සේ කියනවා ඔයි දශම වෙනෝ මලවදේ බෑගිරි ගගහන්න හොඳට ඕම අඬනවා. මං අහනවා ඇයි අඬන්නේ? මට දශම වෙන්න බෑ. මම 40නේ. එක්ක මම 100 කරන් 1000 කරන් 10 10 100 1000 කරන්. එහෙමද? කොහමද ඔයා 100 කරන්න බෑනේ. ඔයා 1000 කරන්න. right. දැන් මොකද කරන්නේ? කීයෙන්ද වැඩි කරන්නේ? ඔව් පුතේ මෙයා 1000 කරන්න 25න් වැඩි කරන්න. යටත් 25න් වැඩි කරනවා. උඩත් 25න් වැඩි කරනවා. 40 25න් වැඩි කරාම 1000යි. 25 33න් වැඩි කරාම කීයද පුතේ? 25 33න් වැඩි කරාම කීයද? සුදු මට උදව් කරන්න. 25 වරක් 150යි. 25 වරක් 3 125. 875 825යි. 825ද 75ද? සුදු අටසිය 25. එහෙනම් පුතේ මගේ පුතාලා ඔන්න රහස බලා ගන්න. හරි බලා ගන්නකෝ 825. බලා ගන්න. රහස තමයි චූටි රහස තමයි මෙතන තියෙනවනේ බිංදු 3ක් 1000න් බෙදනවා නම් දශම ස්ථාන 3ක් ඇති වෙන්නේ පෑය. එහෙනම් උත්තරේ පස්ස පැත්තේ ඉඳලා 3ක් පනිනෝ. උත්තරේ 0.825 0.825. හැබැයි උත්තරේ ඔක නෙවෙයි. උත්තරේ දැන් අර අයින් කරපු 6 තියෙන්නේ. ආන්නයා කැන්දන් එනෝ මෙතෙන්ට. එතකොට 6.825. ආදරණීය අම්මේ තාත්තේ උත්තරේ 6.825 ඇවිල්ලා නම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්.
හරි. ඔබේ දරුවෝ සැබෑ දක්ෂයෙක්. මේමයි. දරුවන්ට තීරණ ගන්න දෙන්න එපා. අම්මලා මේ තීරණේ ගන්න. අරගෙන මේ පේපර් වැඩසටහනට හැමදාම සම්බන්ධ කරන්න. සුපිරියට දරුවා හැදෙනවා. අති දුර්වල දරුවෙක් වුණත් හැදෙනවා. හරි. ඊළඟ එක. 62.32 වැඩි කිරීම 3.48 ඊය ලැජ්ජයි. බලාගෙන 7 වෙනි ගාන 62.32 වැඩි කිරීම 3.48 උත්තරේ කියන්න බලන්න. ඔව් පුතේ. කරන්න තියෙන මෙච්චරයි. දශම නෑ කියලා හිතලා ಗುಣ කරන්න. 6332 වැඩි කරන්න 348 වැඩි කළා. මෙතන දශම ස්ථාන දෙකයි. මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවනේ. එහෙනම් 2යි 2යි. පස්ස පැත්ති නම් 4ක් වෙන් කරන්න. මට කියන්නේ කීයද එන්නේ කියලා. 6232 348න් වැඩි කරා. දැන් ඒක වැඩි කරන්න බැරුව ඇති. කීයද එන්නේ උත්තරේ? 21යි 68යි 736. ගොඩ දෙනෙක් දාන උත්තරේ ඕක. එහෙනම් මෙතන දශම ස්ථාන 2යි 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 4යි පස්ස පැත්ති නම් 4ක් වෙන් කරනවා. උත්තරේ 216.87. 216.87යි. 87 කියන්නේ බෑනේ. 8යි 7යි 3යි. අතෝසන්න මේ උත්තරේ ආපු දරු. සුපිරි. සුපිරි. ඊළඟට 8 වෙනි ගාන. අටවෙනි ගාන. සවිදි අෂ්ටතලයක බ්‍රමක සම්මිති ගණය. ඒ සවිදි අෂ්ටතලයක ද අෂ්ටාශ්‍රයකද? ඔව් අෂ්ටාශ්‍රයක. ඒ මන් රහසක් කියන්නම්. කාටවත් කියන්න බෑ හොඳේ. ලියා ගන්න. බ්‍රමක සමමිති ගණයයි සමානයි. බ්‍රමක සම්මිති ගණය සමානයි. සමමිතික අක්ෂ ගණනට ලියා ගන්න. බ්‍රමක සම්මිති ගණය සමානයි. සම්මිතික අක්ෂ ගණනට. සම්මිතික අක්ෂ ගණන. බ්‍රමක සම්මිති ගණය සමානයි. සම්මිතික අක්ෂ ගණනට. එතකොට පුතේ අෂ්ටතලයක පුතාල දන්නවා අෂ්ටතලයක් නෙමෙයි අෂ්ටාශ්‍රයක්. අෂ්ටාශ්‍රයක පාද 8යි. එහෙනම් සම්මිතික අක්ෂ කීයද? 8යි. සම්මිතික අක්ෂ 8යි කියන්නේ බ්‍රමක සම්මිති ගණය 8යි. මෙන්න මේ වගේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. එතකොට පුතේ මේක සම්මිතික අක්ෂ 8ක් අඳින්න පුළුවන්. ඇඳලා බලන්න. හරිනේ? හැබැයි පුතේ රතු පෑනේ ලියා ගන්න මේක වෙන්නේ නැහැ. සමාන්තරාශ්‍රයකට මෙය සිදු නොවේ. ලියා ගන්න පුතේ. රතු පෑනේ ලියා ගන්න සැලකිය යුතුයි. රතු පෑනේ ලියා ගන්න සැලකිය යුතුයි. මෙම සම්බන්ධතාවය සමාන්තරාශ්‍රයකට වළංගු නොවේ. මෙම සම්බන්ධතාවය සමාන්තරාශ්‍රයකට වළංගු නෙවෙයි. ඒ කියන්නේ පුතේ සමාන්තරාශ්‍රයකට සුදු බලාගෙන ඉන්නකෝ. සම්මිතික අක්ෂ නැහැ. සමාන්තරාශ්‍රයකට සම්මිතික අක්ෂ නැහැ. නමුත් බ්‍රමක සමමිති ගණයක් තියෙනවා. ගණය දෙකයි.
බ්‍රහ්මක සම්මිති ගණය 2යි. ඒ නිසා මේක සමාන්තරාශ්‍රයකට මේක වළංගු වෙන්නේ නැහැ. අනිත් සෑම එකකටම බ්‍රහ්මක සම්මිති ගණයයි සම්මිති කක්ෂ ගණනයි මොකද්ද වෙන්නේ? සමානයි. ලියලා තියාගන්න. මේවා හරි වැදගත් තැන් පුතේ. අත උස්සන්න එක තේරුණු කාණ්ඩේ. රයිට් සුපිරි. ඊළඟ එක. ඊළඟ එක 9 වෙනි එක. 2 2 5 2 3 2 අගේ හොයන්න. ඒ සමහර ළමයි උත්තර ලියලා ඉවලා මට දාලා තිබුණා. මෙන්න බලන්න. සමහර ළමයි මෙන්න මේ වැරද්ද කළා තිබුණා. 2 2 2 විහිදුවා ලියලා 5 විහිදුවා ලියලා අවුලක් නැහැ. ඊට වැඩිය ලේසි ඔක මෙහෙම කරගත්තා. මේක බලවල ගුණිතයක් නේ. මේක ගුණිතයක බලයක් කරනවා. ඒ කියන්නේ දෙන්න ඔක්කො තුන් දෙනාගෙම 2 ඉන්න නිසා 2 එළියට ගන්නවා. ආන් දැක්කද? දෙවරක් 5 10යි. 10 වරක් 3 30යි. 30 වර්ගය 900යි. ආන් ඕක තමයි ලේසිම ක්‍රමය. මන් දන්නෝ බලන්න ආදරණීය දෙමාපියනි ඔබේ දරුවා මෙන්න මෙහෙම කළා ඇති. එයාට කියලා දෙන්න ඒක හරි. මේ උත්තරේ එනවා. නමුත් ඒක මේ සම්මතයට පිට යන බලන්න. මෙන්න මෙහෙම කළා තියෙනවා නා. දරුවට කියලා දෙන්න ඒක තවත් කරන්න එපා කියලා. ගොඩක් දිග ඒත් 900 එනවා. හරි දාන්න. ඒක හරි වැරදි නෑ. නමුත් මේක තමයි පේපරේ දීපු ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ. පේපරේ දීපු ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ ඕක. හරි. ලියා ගන්න සර් ලියනවත් එක්කම ලියා ගන්න. මේක තියරි ක්ලාස් එකක් නෙමෙයිනේ පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එකේදී සර් එක්කම ලියන්න පුළුවන්. තියරි ක්ලාස් එකේදී බෑ. දැන් මේ සෙනසුරාදා පුතාලා එනෝනේ තියරි ක්ලාස් එකට. තියරි ක්ලාස් එකේදී මම කියන දේ අහන් ඉන්න ඕනේ. අහන් ඉඳලා තමයි ලියන්න. හරි. ඊළඟට 10 වෙනි ගාන. 10 වෙනි ගාන. 900 වර්ගමූලේ අගය සොයන්න. විලි ලැජ්ජයි. විලි ලැජ්ජයි. 900 වර්ගමූලය 30යි. කලින් හෙව්වා. කලින් ගානේ තිබුණා. සෙනසුරාදා. සෙනසුරාදා උදේ 8 සිට 10 දක්වා. සිද්ධාන්ත පන්තියේ තියෙනවා. උදේ 8 10. ගෲප් එක හරහා දැනුවත් කරන්න. හරි. 900 වර්ගමූලය 30යි. ලැජ්ජයි. ඒක නම් ලැජ්ජයි. ලකුණු දෙකක් දෙන්න. ඊළඟට 11 වෙනි ගාන. හොඳට බලා ගන්න. 72යි මීටර ජල නලයක් 24යි මීටර දිග කැබලි කීපයකට කැපිය හැකිද? ලැජ්ජයිනේ පුතේ. 3යිනේ. උත්තරේ දාන්න බලන්න. ඔව්. මීටර 72. පුතේ 24යි සෙන්ටිමීටර්ද 24යි මීටර්ද? බලන්න ඔයාලගේ ප්‍රශ්නේ බලන්න 24යි සෙන්ටිමීටර්ද 24යි මීටර්ද? මීටර්නේ. ආන් එහෙනම් පුතේ ලැජ්ජායි පණ යනවා. 72 24න් බෙදන්න. කීයේ? 3යි. එහෙනම් කෑලි 3කට කපන්න පුළුවන්. කොටස් 3කට කපන්න පුළුවන්. ලකුණු 2. ලකුණු 2. හරි. දෙකයි දශම පුතාලගේ පේපරේ තියෙන්නේ මොකද්ද? 2.4ද?
2.4 බය වෙන්න එපා. 72 බෙදීම 2.4 නේ. බය වෙන්න එපා. සුදු බය වෙන්න එපා. එනම් පොඩි දෙයයි තියෙන්නේ. අන්න බලන්න. 72 බෙදීම 2.4 ලියන්න පුළුවන්. 24 බෙදීම 10 නේව. 24 බෙදීම 10. එතකොට 72 බෙදීම ගුණ කිරීම වෙනවා. උඩ යට මාරු වෙනවා. පුතාලා දන්නෝ බෙදීම ගුණ කිරීම වෙනකොට දකුණු පැත්තේ කෙනාගේ පරස්පරය ගන්න ඕන. උඩ යට මාරු වෙනවා. 24 1යි 24 3යි. 3 වරක් 10. 30යි. කෙටි ක්‍රමයකුත් තියෙනවා. ඕක හොඳයි. 72 බෙදන්න ඕන 2.4. 72 2.4න් බෙදන්න ඕන. උත්තරේ 30යි. උත්තරේ 30යි. උත්තරේ 30යි. ඊළඟට ඊළඟ එක. ඒක ලියා ගන්න පුතේ. හරි. 30යි. ඊළඟට කියනවා සමන් සුරේස් හා කාසිම් මිතුරන් තිදෙනෙක්ගේ උස අතර අනුපාතය 5:4:6 වේ. සුරේස්ගේ උස 96ක් නම් කාසිම්ගේ උස ඔන්න බලන්න. සුදු බලන්න මං කෙටියෙන් විසඳන විදිය. සමන් අනු සුරේෂ් උදෙමළ කාසිම් මුස්ලිම් පහානු හතරානු 6යි. අපිට කියනවා පුෂ්පලතා සුරේෂ්ගේ උස 96යි නේව. ඔන්න බලන්නකො පුෂ්පලතා බලාගන්න රහස. අපිට කියනවා කාසීම්ගේ උස ඔන්න බලන්න චූටි බලාගෙන දැන් කල්පනා කරන්න 4 කීයෙන් ගුණ කරාමද 96 හැදෙන්නේ. නැත්තම් 96 4ෙන් බෙදන්න. 96 4ෙන් බෙදුවම 2යි. 4ව 2යි 16ට 24යි නේද? 94 24ෙන් ගුණ කරාම 90 sorry 4 24ෙන් ගුණ කරාම 96. එහෙනම් අනික් කට්ටියත් ගුණ වෙන්න ඕන කීයෙන්ද? 24. අනිත් කට්ටියත් ගුණ වෙන්න ඕන 24. එහෙනම් කාසීම් ගුණ වෙන්න ඕන 24න්. කාසීම් 24න් ගුණ වුණාම ගුණ කළ බලන්න. අයවරක් අතර 24යි දෙකක් ඉදරුයි. 6 වර 2 12යි 14. අද උසනේ 144 සෙන්ටිමීටර්. අත උස්සන්න ආපු කාණ්ඩ. ඔබ සැබෑ දක්ෂයෙක්. සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න නම් අනිවාර්යෙන් මැක්ස් කරන්න ඕන. බයෝ කරලා බෑ. අත උස්සන්න මේක ආපු කාණ්ඩේ. සුපිරි. හරි. ඉක්මන් කරන්න. සුපිරියටම කියලා දෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා. ඇත්තටම සතුටුයි. මගේ පැටව් සුපිරියටම වැඩ කරන සෙට් එකක් ඉන්න. හරි. ඊළඟට පුතේ. හිස්තැන් පුරවන්න. 12480 කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් කරන්න වෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මොකද්ද කරන්න තියෙන්නේ? පැටියෝ මේක මොකද්ද කරන්න තියෙන්නේ? මට chat එකට දාන්න බලන්න. ඔව් මෙට්‍රික් ටොන් කරන්න. චූටි
මට කියන්නකෝ මෙට්‍රික් ටොන් එකකට කිලෝග්‍රෑම් කීයද? 1000යි නේව. 1000යි. එහෙනම් මේක 1000න් බෙදන්න ඕන. එහෙනම් 1000න් බෙදනකොට පුතාලා දන්නෝ දශම ස්ථාන 3ක් වෙන් වෙනවා. එතකොට උත්තරේ 12.48යි. බිඳුව දැම්මත් කමන්නේ නැතත් කමන්නේ. අත උස්සන්න මේක ආපු දරුවෝ. 12.48යි බිඳුව. බිඳුව නැති උනක් කමන්නේ. අත උස්සන්න මේක ආවන. ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. ඊළඟ එක 14 වෙනි ගාන. චූටි ඉක්මන් කරන්න. 14 වෙනි ගාන. කලබලයක් නැහැ. හිමින් හදමු. 14 වෙනි ගාන. 6යි වර්ග බලා ගන්න. 6යි වර්ග ඍණ 15යි AB ධන 18යි ABC සාධක සොයන්න. ඔන්න බලන්න. ආගෙන මෙතන පද කීයක් තියෙනවද? පුළුවන් නම් වැඩෝ ටික දාන්න බලන්න. කන කපන හරියට දැම්මු. මෙතන වැඩෝ කීයක් වැඩෝ නෙමෙයි. පද කීයක් තියෙනවද? 3යි. මේ බලන්නකො ඉතින්. දැනුම තමයි. 5යිලු. 9යිලු. 12යිලු. 4යි. 10යි. පැටියෝ මතක තියාගන්න. මතක තියාගන්න. මෙතන පද තියෙන්නේ 3යි. අන්න අහු වුණා වැඩේ. පද 3යි. ඒ කොහොමද සර්? ලියා ගන්න දන්නේ නැති කට්ටිය. පද වෙන් වෙන්නේ ධන ලකුණකින් හෝ ඍණ ලකුණකින් විතරයි. ගුණ කිරීමෙන් පද වෙන් වෙන්නේ නැහැ. පද වෙන් වෙන්නේ අඩු කිරීමෙන් හෝ එකතු කිරීමෙන් විතරයි. එහෙනම් පුතේ ඔන්න බලන්න. පද 3යි. පද 3ක සාධක කඩනවා කියන්නේ මහා පොදු සාධකය එළියට ගන්න. මේ තුන් දෙනාගේම මහා පොදු සාධකය එළියට ගන්න. ඔන්න බලන්න. මෙතන 6 15 18 තුන් දෙනාගෙන්ම ගන්න පුළුවන් කීයද? 3යි නේව. මෙතන 3 වරක් 2 3 වරක් 5 3 වරක් 6 තුන් දෙනාගෙම තියෙන 3. තුන් දෙනාගෙම ඒ තියෙනවනේ. ඒ එළියට ගන්න පුළුවන්. ඔන්න මහා පොදු සාධක. මෙතන 3 වරක් 2නේ. 3 එළියට ගියාම 2ක් ඉතුරුයි. ඒලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් එළියට ආවා. එහෙනම් එක්කෙනෙක් ඉතුරුයි. ඍණ 15. 15 කියන්නේ 3 වරක් 5 නේව. 3 ගියාම 5 ඉතුරුයි. ඒ එළියට ගියා නේව. B ඉතුරුයි. 18 කියන්නේ 3 වරක් 6 නේ. 3 එළියට ගියාම 6 ඉතුරුයි. ඒ එළියට ගියා. BC ඉතුරුයි. ආදරණීය අම්මේ තාත්තේ ඕක තමයි උත්තරේ. අත උස්සන්න බලන්න මේක ආවන. සැබෑ දක්ෂයෙක්. සැබෑ දක්ෂයෙක්. ඊළඟට ලියා ගන්න පටාල් ගන්න. ඊළඟ ගාන 15 වෙනි ගාන අපිට කියනවා පුතේ හොඳට බලාගෙන ඉන්න. y 165යි. right සුදු පුතේ y ගේ අගය හොයන්නලු.
විලි ලැජ්ජා පණ යනවා. චූටි පුතේ මේ මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ නේව. ප්‍රතිමුඛ කෝණ. එහෙනම් පුතේ මෙතන y මෙතන 90. y දාන 90. y දාන 90 සමාන වෙන්න ඕන 165ට. ප්‍රතිමුඛ කෝණ. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රතිමුඛ කෝණ සමානයි. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන. එහෙනම් පුතේ ධන 90 නැති කරන්න දෙපැත්තටම ඍණ 90ක් දානවා. ධන 90ට ඍණ 90 කැපෙනවා. උත්තරේ 75යි. y සමාන 75යි. හරි. අත උස්සන්න 75 ආපු ගාන්නේ. සුපිරි පැටි හොඳේ. දරුවෙක් කියනවා 45යිලු. 45ද 75ද? 75 නේ. හරි. පොඩක් බලාගෙන ඉන්න. පුතේ 16 වෙනි ගාන. පොඩක් බලාගෙන ඉන්න. 4යි x වර්ග y 12යි xy 8යි xy වර්ග මහා පොදු සාධකය හොයන්නලු. හරි ලේසි. 4 ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 x වැඩි කිරීම x වැඩි කිරීම y x ලා දෙන්න. 12 ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස ලියනවා. විහිදුවා ලියනවා. 8 ලියන්න පුළුවන් 2ව 3යි. x වැඩි කිරීම y වැඩි කිරීම y. දැන් පුතේ මහපූසා නෙවෙයි පුතේ මාපෝසා ගන්න මෙහෙමයි. මාපෝසා ගන්න මෙහෙමයි. එක තුන් දෙනාගෙම ගන්න පුළුවන් ඒව රව් කරන්න. දෙකක් පුළුවන්. තව දෙකක් පුළුවන්. x පුළුවන්. තව y එකක් පුළුවන්. ආන්න. එහෙනම් දෙකේව දෙකයි x එකයි y එක. දෙවරක් දෙක. 4යි xy. 4යි xy. 4යි xy. ආදරණීය අත උස්සන්න මේ කාපු දරුවෝ. සුපිරි ඈ. මං හරි ආදරේ පුතේ. වැඩ කරන සෙට් එකක් ඉන්නෝ නියමෙටම. හරි. ඊළඟට ධාර ගණන 10ක් හා මුහුණත් 6ක් සහිත ඝන වස්තුවක ශීර්ෂ ගන්න සෑම. ලේසි. ධාර ගණන 10යි මුහුණත් 6යි. පුතාලා දන්න ඔයිලර් සම්බන්ධතාවය. ඔයිලර් සම්බන්ධතාවය මොකද්ද? ඔයිලර් සම්බන්ධතාවය මුහුණත් ගණන ධන ශීර්ෂ ගණන සමානයි ධාර ගණන ධන 2. ඔන්න ඔය ඔයිලර් සම්බන්ධතාවයට දැම්මනම් ඔයාලට ලස්සනට උත්තරේ මුහුණත් 6යි ශීර්ෂ දන්නේ නැහැ. ශීර්ෂ ධාර කීයද? 10යි ධන 2. 6 ධන ශීර්ෂ 12යි. ධන 6 නැති කරගන්න ඍණ 6ක් දානවා. ශීර්ෂ ධන 6 නැති කරගන්න ඍණ 6ක් දානවා දෙපැත්තට. ධන 6ට ඍණ 6 කැපෙනවා. ශීර්ෂ 12න් 6ක්. අම්මේ තාත්තේ ඔයිලර් සම්බන්ධතාවයට අනුව
මුහුණත් ගණන ධන ශීර්ෂ ගණන සමානයි ධාර ධන දෙක. මේක තමයි ඔයිලර් සම්බන්ධතාවය. ඒ අනුව කෙලින්ම ගන්න පුළුවන් මුහුණත් 6යි නම් ධාර 10යි නම් ශීර්ෂ 6ක් වෙන්න ඕන. අත උස්සන්න එක හරි කාණ්ඩේ. සුපිරි. හරි. හරි. ඊළඟට 18 වෙනි ගාන. 18 වෙනි ගාන. සුදු බලාගෙන ඉන්න. ඍණ 36යි. බෙදීම. ඍණ 6. වැඩි කිරීම ඍණ 2. මැෂින් එක හරි. දැන් කරන්නේ මෙහෙමයි. උදෑන්ක සර් කිව්වා මෙතෙන්දි කලබල වෙන්න එපා. ඍණ 36 ඔහොම තියෙන දෙන්න. මෙන්න මේ යට ඍණයි ගුණ වුණාම ධනයි නේව. 6 වරක් 2 12යි. ආන පුතේ. ඍණයි ගුණ වුණාම ධනයි. දැන් පැටියෝ ඍණ ධනෙන් බෙදුනම ඍණයි. 36 12න් බෙදුවම 3යි. උත්තරේ ඍණ 3යි. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවට ඍණ 3 ඇවිල්ලා නම් සුපිරිම දක්ෂයෙක්. වැඩෙක්. සුපිරි දක්ෂයෙක්. ලියා ගන්න. සදිස සංඛ්‍යා ගුණ කිරීම. මාතෘකාව සදිස සංඛ්‍යා ගුණ කිරීම හා බෙදීම. දන්නේ නැත්නම් ලියා ගන්න. එකම ලකුණු ගුණ කරනකොට හා බෙදනකොට ධනයි. එකම ලකුණු ගුණ කිරීමේදී සහ බෙදීමේදී ධනයි. වෙනස් ලකුණු ගුණ කිරීමේදී හා බෙදීමේදී ඍණයි. ධනයි ගුණ වුණාම ධනයි. ඍණයි ගුණ වුණත් ධනයි. හැබැයි ධනයි ඍණයි ගුණ වුණොත් ඍණයි. මතක තියාගන්න. වරහන් දැමීම අත්‍යවශ්‍ය නැහැ. ඊළඟට කියනවා 19 වෙනි ගාන. එකසිය 10යි. මේක x 105යි. 85යි. පුතේ මොකද්ද ප්‍රමේය? කට ඇරලා කියන්න අම්මට තාත්තට. කට ඇරලා කියන්න. ඕනෑම චතුරස්‍රයක කියන්න. මං සද්ද නැතු ඉන්න. ඕනෑම චතුරස්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. ලියා ගන්න. ඕනෑම චතුරස්‍රයක බාහිර කෝණවල එකතු අංශක 360යි. ඒ කියන්නේ x මම මෙතන හදනවා. x දාන 110 දාන 105 දාන 85 සමානයි 360යි. ඕනෑම චතුරස්‍රයක බාහිර කෝණවල එකතු අංශක 360යි. මේ ටික එකතු කරාම කීයද මැනික? 190යි. 200 300. ධන 300 නැති කරගන්න. දෙපැත්තටම දානෝ ඍණ 300. මේකට මේ කැපෙනවා. x සමානයි 360න් 300ක් ගියාම 60යි. සුදු 60 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්. 60 ආව නම් දක්ෂයෙක්. අද දවසේ අවසාන ගාන 20 වෙනි ගාන. අවසාන ගාන. පුතාලා අනිවාර්යෙන් ආදරණීය දෙමව්පියනි මෙන්න මේ අංකයට ලකුණු ටික දාන්න. අනිවාර්යෙන් දාන්න. 251 WhatsApp වලින් දාන්න. නම පාසල ලකුණ අපි හිතමු 40න් 38යි. ඊළඟට පොඩි කමෙන්ට් එකක් දෙන්න. පන්තිය හොඳද නරකද කියලා. අනිවාර්යෙන් මම බලාගෙන ඉන්නවා. ගොඩාක් ඒවා කියවනවා. ගොඩක් ඒවා ගැන ඔක්කොම කියනවා. දැන් ගිය සතිය විතරක් ෆෝන් එකේ මැසේජ් 4000 ගාණක් තිබුණා. 4000ම බැලුවා. ටික ටික බලනවා. හරිනේ අනිවාර්යෙන් දාන්න. අපි වෙනම ඩේටාබේස් එකක් හදනවා. ලකුණු අරගෙන. අවසාන ගාන අද දවසේ
අවසාන ගාන. පොදු පදය 2න් ඍණ 1 වන සංඛ්‍යා රටාවේ 125 වැනි පදය 125 විලිලැජ්ජා. පුතේ 2න් ඍණ 1 කියන්නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ. මේක 125 වෙනි පද. එහෙනම් n වෙනුවට 125 දාන්න. n වෙනුවට 125. එතකොට 250න් එකක් අඩු වෙනවා. උත්තරේ 249. ආදරණීය දුවේ පුතේ අත උසන්නේ ඒක ආවන. ඔව්. මෙන්න මේ අංකෙට අනිවාර්යෙන් ලකුණු දාන්නම් මේ තාත්තේ. ඒක දාන එක ඔබේ යුතුයකම. දෙමාපියෝ මැදිහත් වෙලා හරි දාන්න. මං බලනෝ මේ සතියේ ලකුණට වඩා ගිය සතියේ ලකුණ වැඩිද අඩුයිද? ඔක්කොම හදනවා. හරිනේ? හරි. වැඩ බැරි පන්තියේ ලින්ක් එක. වැඩ බැරි නෙවෙයි. කවුද වැඩ බැරි පන්තියක් කිව්වේ? අමාරු පාඩම් කියලා පන්තියක් තියෙනවා. අමාරු පාඩම් කියන පන්තියේ ලින්ක් එක ගෲප් එකට දාන්න. හරිද? සෙනසුරාදා පන්තියේ ලියාපදිංචි සිසුන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ටක් ගාලා ලියාපදිංචි වෙන්න. හරි. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන්න පුතේ. අදට ඇති. ලබන සතියේ ඔක දෙවෙනි කොටසෙන් හම්. නැගිටලා ආයිබෝන් කියන සතරනේ. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජයම වේවා.